අපිත් එක්ක මේ වෙලාව එකතු වෙන ඔබ සියලු දෙනාම ඉතා ගෞරවයෙන් පිළිගන්නවා. පහුගිය දවසේ අපි අධ්‍යයනය කළා ජේසුස් වහන්සේ දුන්න උපදෙස්, ජේසුස් වහන්සේ දුන්න තරවටු පිළිගන්නට අකමැති වුණු මනුෂ්‍යයන් ජේසුස් වහන්සේත් එක්ක වෛර වෙලා උන්වහන්සේව නසන්නට කුමන්ත්‍රණය කරපු ආකාරය. දේව මාලිගාවේ හිටපු පූජකවරු තමයි උන්වහන්සේ නසන පිණිස කුමන්ත්‍රණය කළේ. හැබැයි උන්වහන්සේව නසන්න ඕන කියලා ඒ වෙනුවෙන් ජේසුස් වහන්සේව මරා දමන්නට අවශ්‍යයි කියලා කෑ ගැසුණු ලැබුවේ සාමාන්‍ය ජනතාව විසින්. පිලාත් අහද්දි කාවද දැන් නිදහස් කරන්න ඕන, මේ සොරාවද ජේසුස් වහන්සේවද නිදහස් කරන්න ඕන කියලා අහද්දි එතන රැස් වෙලා හිටපු ජනතාව තමයි කියන්නේ අපිට අවශ්‍ය ජේසුස් වහන්සේව මරලා දාන්න. ඉතින් පිලාත් කියද්දී මේ ධර්මිෂ්ඨ මිනිස්සෙක්ගේ ලේ හලන්න මම කැමති නැහැ කියද්දී ඒ එතන හිටපු මිනිස්සු තමයි කෑ ගහලා කිව්වේ ඒ තැනැත්තගේ ලේ, ජේසුස් වහන්සේගේ ලේ අප මතත් අපගේ දරුවන් මතත් වේවා කියලා ඒ මරණයේ වගකීම බාරගන්න කැමති උනේ සාමාන්‍ය ජනතාව. ඉතින් කුමන්ත්‍රණය කළේ පූජකවරු. හැබැයි ඒකට අනුමැතිය දුන්නේ, ඒකට බලය දුන්නේ, ඒක කළ යුතුයි කියලා ජේසුස් වහන්සේගේ ලේ දකින්නකම් ඉවසිල්ලක් නැති උනේ සාමාන්‍ය ජනතාවට. ඉතින් මේ වර්තමානයේදීත් මේ වැරදි නායකයන්ට, වැරදි පූජකවරුන්ට බලය ගිහිලා තිබෙන්නේ සාමාන්‍ය ජනතාවගේ, මේ බහුතරයක් ඇදහිලිවන්තයන්ගේ වැරදි අනුවන ක්‍රියාකලාපයන් නිසා. අද අපි අධ්‍යයනය කරන්න සූදානම් වෙනවා ජේසුස් වහන්සේට විරුද්ධ වුණ, උන්වහන්සේව නසන්න ඕන කියපු ජනතාව ඒ මානසිකත්වයට හැදුනේ ඇයි? ඒ තැනට ජේසුස් වහන්සේව මරන්නම ඕන කියලා ඒ ජනතාව කිව්වේ ඇයි? පූජකවරු කළ වැරද්ද අපි පහුගිය දවසේ බැලුවා. හැබැයි ඒ සෙනග, ඒ ශ්‍රාවකයන් ජේසුස් වහන්සේගෙම ඉගෙන ගත්ත අය ඇයි උන්වහන්සේව මරලා දාන්න ඕන කියලා ඒ තැනටපත් උනේ? වර්තමාන කිතුණු සභාව, මේ සිටින බහුතරයක් සෙනග කැමති වෙන්නේ ජේසුස් වහන්සේ දෙන තරවටු පිළිගන්නද? එහෙම නැත්නම් වැරදි නායකත්ව සමග තුලා ජේසුස් වහන්සේව නසන්නද? මේ පිළිබඳව අද අපි අධ්‍යයනය කරන්නට සූදානම් වෙනවා. අපි දකිනවා ජේසුස් වහන්සේ වැඩි හරියක් දේශනා කළේ සාමාන්‍ය ජනතාවට. මගතොටේ හමුවුණු ගම්මානවල හිටපු නගර වැසියන්ට, ඒ වගේම ගම්වැසියන්ට, මේ සාමාන්‍ය ජනතාවට, මුහුදු වෙරළි, කඳු පාමුල හමුවුණු සාමාන්‍ය මිනිසුත් එක්ක තමයි ජේසුස් වහන්සේ වැඩිපුර ගැවසුනේ. උන්වහන්සේගේ ශ්‍රාවකයන් උනේ මේ සාමාන්‍ය ජනතාව. එතකොට ජේසුස් වහන්සේගෙන් වැඩිපුර ඉගෙනගත්ත අයම තමයි අන්තිමට ජේසුස් වහන්සේව මරලා දාන්නටම අවශ්‍යයි කියලා කෑ ගහන්නේ. එතකොට ඒ ජේසුස් වහන්සේ මරලා දාපු ස්ථානයේ බහුතරයක් ජේසුස් වහන්සේගෙන් ඉගෙනගත්ත අය, ජේසුස් වහන්සේගෙන් ආශිර්වාද ලබාගත් අය, හාස්කම් ලබාගත් අය, මේ ගොඩක් අය එතන හිටියා. හැබැයි එච්චර පිරිසක් ඉඳලා ඔවුන්ට අවශ්‍ය උනේ ජේසුස් වහන්සේ නසිනව දකින්න. ඇයි ඒ තැනට මේ දේ සිදු වුනේ? ඒ වගේම දේවමාලිගාවේ පූජකවරු ඔවුන් බය නැතුව ඒ කුමන්ත්‍රණ කරලා ජේසුස් වහන්සේව නසන්න ක්‍රියා කළා. මේ හැම දෙයකටම හේතුව තමයි බහුතරයක් මිනිස්සු ජේසුස් වහන්සේ කියන මාර්ගේ යන්න කැමති වුණේ නැහැ. ඔවුන්ට වඩාත් ලේසි වුණා තමන් මෙච්චර කාලයක් ගත කරපු ජීවිතය. ඔවුන් අකමැති වුණා ජේසුස් වහන්සේ කියපු විදිහට තමන්ගේ පාපයන් අතහරින්න. ඒක ටිකක් අමාරු වැඩක් වුණා. මෙච්චර කාලයක් ගත කරපු වංචාකාරී ජීවිතයට ඔවුන් ඇලුම් වෙලා, ඒකට ඇබ්බැහි වෙලා, ඒකට කැමති වෙලා හිටියා. ඉතින් ඒ ජීවන රටාව වෙනස් කරන්න දෙවියන් වහන්සේ මඟ පෙන්වීම දෙද්දී වැඩිපුරම අකමැති වුණේ සාමාන්‍ය ජනතාව. ඉතින් ඒ සාමාන්‍ය ජනතාව කලේ ඒකට විරුද්ධව වැරදි ආගම්වලට, වැරදි දර්ශනවලට, වැරදි නායකත්වවලට වංචාකාරී පූජකයන්ට බලය ලබා දීපු එක. දැන් වර්තමාන කාලයේදීත් මේකම තමයි සිදු වෙන්නේ. අපි දන්නවා ලංකාවේ හැම දිස්ත්‍රික්කයකම දෙවියන් වහන්සේ කියන සැලැස්ම කරන සභාවන් රැසක් තිබෙනවා. දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථානුකූලව ගමන් කරන, උන්වහන්සේගේ මතු පැමිණෙන්නට යන රාජධානිය උදෙසා සූදානම් වෙන, දෙවියන් වහන්සේ කියපු සැලසුම් මේ පොළවේ දියත් කරන්නට, එම ව්‍යවස්ථා අනුව ජීවත් වෙන්නට කැමැත්තෙන් සිටින බොහෝ සභාවන් රැසක් ලංකාව පුරා අදටත් තිබෙනවා. හැබැයි
බහුතරයක් මිනිස්සු ලං වෙන්නේ ඒ සභාවන් වෙතට නෙමෙයි. බහුතරයක් මිනිස්සු ලං වෙන්නේ මේ පොළවේ වැරදි මාර්ගවලට යොමු කරලා මොනවා හරි වංචා මාර්ගයකින් දියුණු වෙන වංචාවෙන් බලය එකතු කරගත්ත පූජක පිරිසක් එක්ක තමයි වැඩිපුර ජනතාව එකතු වෙලා ඉන්නේ. පොළවේ తాවකාලිකව මොනවා හරි වාසියක්, ලාභයක්, තමන්ගේ ඉල්ලීම් දිනා ගන්න ක්‍රමයක්, තමන්ගේ ආසාවල් පොළවේදී ඉටු කර ගන්න ක්‍රමයක් තියෙනවා නම් අන්න ඒ තැන්වලට තමයි මිනිස්යන් වැඩිපුර ඇදී යන්නේ. මිනිස්සු දෙවියන් වහන්සේ කියන දේ කරනවට වඩා කොහේ හරි මිනිස්සෙක් සභාවක් මේ පොළවේ විශේෂ වරප්‍රසාදයක් ලබා දෙනවා කියලා කිව්වොත් මේ පොළවේ ගෞරවයක්, මේ පොළවේ ධනය, මේ පොළවේ සැපවත්කම, රාජ්‍ය වරප්‍රසාද මේවා ලැබෙනවා දකින්න තැන්වලට තමයි මිනිස්සු වැඩිපුර තමන්ගේ සිත් යොමු කරගන්නේ. අපිට මේ අනුව පැහැදිලි වෙන ප්‍රධානම කාරණය තමයි අපි මේ පූජකවරුන්ගේ වැරදි පෙන්නලා දුන්නා. ඔවුන්ගේ වංචාකාරී මාර්ග තිබෙන කොහොමත් ඒවා දෙවියන් වහන්සේ ඔවුන්ව විනිශ්චය කරයි. හැබැයි බහුතරයක් මිනිස්යන් විසින්ම තමයි මේ පූජකවරු ඒ තැන්වල වැජබිලා ඉන්නට අවශ්‍ය කරන බලය පසුබිම හදලා දීලා තිබෙන්නේ. ඔවුන් බය නැතුව තීරණ ගන්නේ, ඔවුන් බය නැතුව වැරදි මාර්ගවලට අවතීර්ණ වෙන්නේ, බය නැතුව එදා ජේසුස් වහන්සේව මරලා දාන්න කටයුතු කළේ, කුමන්ත්‍රණය කළේ ඔවුන් දන්නවා තමන් වටා විශාල සෙනගක් ඉන්නවා. අපි මොන තීරණය ගත්තත් අපි කියන දේට එහෙයි කියාගෙන ඉන්න පිරිසක් ඉන්නවා. අපිත් අපේ රාජ්‍ය බලයට අපි ලබා දෙන වරප්‍රසාදවලට කෑදර වුණ පිරිසක් අපිත් එක්ක ඉන්නවා. ජනතාව බහුලයි අපිට. බහුතරේ ඉන්නේ අපිත් එක්ක. ඒ නිසා අපිට බය නැහැ මේ තීරණ අරගන්න කියන මානසිකත්වය තමයි එදා කුමන්ත්‍රණය කරපු පූජකවරුන්ට තිබුණේ. වර්තමානෙදිත් ඒක තමයි සිදු වෙලා තිබෙන්නේ. මිනිස්සු වැඩි හරියක් මිත්‍යා දේවල් වලට, වැරදි නමස්කාරවලට, ඒ වගේම වැරදි ධර්මයන් පසුපස ගමන් කරන බව අපිට පැහැදිලි වෙනවා. දෙවියන් වහන්සේගේ හරි ධර්මය ඔවුන්ට ඇහෙන්නේ නැතුව නෙමෙයි. ඔවුන්ට ඇහෙනවා. දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථා මොනවද කියලා මේ බොහෝ මිනිස්සුන්ට ඇහෙනවා. දෙවියන් වහන්සේගේ ශුද්ධ මාර්ග මොනවද කියලා වර්තමාන කිතුණු සභාවේ ඉන්න බහුතරයක් ඇදහිලිවන්තයන්ට දෙවියන් වහන්සේ අඟවල දීලා තිබෙනවා. හැබැයි ඒ ඔක්කොම පැත්තක දාලා කවුරු හරි කෙනෙක් කිව්වොත් මෙන්න මේ ක්‍රමයට ආශිර්වාද ගන්න පුළුවන්, මෙන්න මේ ක්‍රමයට දෙවියන් වහන්සේගේ සඵලත්වය පොළවේදී ලබා ගන්න පුළුවන් කියලා කවුරු හරි කිව්වොත් මිනිස්සු අර දෙවියන් වහන්සේ අඟවල දීපු එම ශුද්ධ මාර්ග, එම කැපකිරීමේ මාර්ග, දෙවියන් වහන්සේගේ පැමිණෙන්නට යන රාජධානිය පිළිබඳ බලාපොරොත්තු මේ ඔක්කොම පැත්තක දාලා අර පොළවේ මොනවා හරි ආසාවක් తాවකාලිකව ලබා දෙන්නම් කියපු මිනිස්සු වටා ගිහිල්ලා එකතු වෙන ආකාරය අපිට දකින්න පුළුවන්. ඒ වගේම තමයි මේ බොහෝ ප්‍රධාන කිතුන් කතෝලික සභාවන් වල ජනතාව ඔවුන් දන්නවා ජේසුස් වහන්සේ කළ කැපකිරීම. එම කැපකිරීම කරේ මොකටද කියලාත් දන්නවා. දෙවියන් වහන්සේගේ රාජ්‍ය පොළොවට ගේන්න මේ පොළව අධර්මිෂ්ඨ බැවින් දෙවියන් වහන්සේගේ රාජ්‍ය පොළොවට ගෙනල්ලා මේ ධර්මිෂ්ඨ පාලනයක් ගොඩනගන්න අවශ්‍යයි. ඒ වෙනුවෙන් ජේසුස් වහන්සේ ක්‍රියා කරපු බව බහුතරයක් දන්නවා. හැබැයි ඒක දැනත් පොළවේ වංචාකාරී මාර්ගවලට ගිහිල්ලා ඉන්න, පොළවේ ගෞරවය, පොළවේ දේශපාලනික බලය දිනාගෙන ඉන්න අයට ගරු කර කර එයාලගේ පස්සෙන් වැඳ වැටිගෙන, එයාලගේ පස්සෙන් ඉඳගෙන එයාලා කරන දේ අනුමත කර එයාලගේ යම් වරප්‍රසාදයක් ලැබෙයි කියන අපේක්ෂාවෙන් බහුතරයක් අද කිතුණු කතෝලික සෙනග බලය තිබෙන නායකයන් පසුපස ගමන් කරමින් සිටිනවා. දේශපාලනික බලයට මිනිසයන් ඔක්කොම නැමිලා තිබෙනවා. දෙවියන් වහන්සේගේ මාර්ග දන්නේ නැතිකම නිසා නෙමෙයි. එදා ජේසුස් වහන්සේව මරලා දාන්න ඕනේ කියලා ඒ මිනිස්සු මොර ගැහුවේ ඒ පිලාත් ඉදිරියේ ජේසුස් වහන්සේ උගන්වපු දේවල් අහන් ඉන්න නැතුව නෙමෙයි. ජේසුස් වහන්සේ ඉගැන්වුවේ නිවැරදි ධර්මිෂ්ඨ මාර්ගයක් කියන එක දන්නේ නැතුව නෙමෙයි. ඔවුන් දන්නවා. ඒ වුණාට ඔවුන් කැමති නැහැ ඒ පාරේ යන්න. ඔවුන් කැමති තමන්ට වාසි ගෙන දෙන, තමන්ට සුපුරුදු ඇබ්බැහිකම් වල ඉන්න, තමන් ඉන්න තැන්වලම ඉඳගෙන తాවකාලිකව හෝ වංචාවෙන් හෝ පොළවේ සඵල වෙලා ජීවත් වෙන්න තමයි මිනිසයන් එදා ඉඳලම කැමති උනේ. වර්තමානයේදීත් අපි ඒක තමයි දකින්නේ. මේ වැරදි සභාවන් වල සෙනග වැඩි වෙලා තිබෙන්නේ ඒක නිසා. දෙවියන් වහන්සේගේ හරි සැලැස්ම ක්‍රියාත්මක වෙන සභාවල් වල මිනිස්සු අඩුයි. දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථානුකූලව ගමන් කරන ස්ථානවල එම නායකයන් සිටිනවා. ඒ සභාවන් ලංකාවේ හැම නගරයකම තිබෙනවා. හැබැයි ඒ තැන්වලට මිනිස්සු ඇදී යනවා අඩුයි.
ඒ තැන්වල ඉන්න මිනිස්සුත් වංචාව හොයාගෙන පොළවේ తాවකාලික ආශිර්වාද හොයාගෙන ඒ වෙන වෙන පාස්ටර්ස්ලාව වෙන වෙන අයව හොයාගෙන යනවා මිසක් සැබෑ ධර්මය තිබෙන තැන සැබෑ සැලැස්ම ක්‍රියාත්මක වෙන තැන මිනිස්යන් රැඳී ඉන්න කටයුතු කරනවා අඩුයි. මිනිස්යන් බහුතරයක් අර වැරදි මාර්ගවලට තමයි යොමු වෙලා ඉන්නේ. ඉතින් ඒක නිසා එම වැරදි මාර්ගවල ඉන්න පූජකවරු නායකයන් ඔවුන්ට බලය ලැබෙන මනුෂ්‍ය බලය ඒක විශාල බලයක්. පොළොව මතදී ඒක විශාල බලයක්. ඒ බලයෙන් ඕන නොමනා ක්‍රියාවක් කරන්න පුළුවන්. ඕනම නොමනා ක්‍රියාවක් කරලා ඒවා යට ගහන්න පුළුවන්. ඕනම වැරද්දක් කරලා කරේ නෑ වගේ ඉන්න පුළුවන්. ඉතින් ඒක තමයි එදා දේවමාලිගාවේ හිටපු පූජකවරු මෙවැනි පාස්කු සමයක උපයෝගී කරගත්තේ. අන්න ඒ ජන බලය වැඩිපුර බහුතරයක් ලැබිලා තිබෙන්නේ වැරදි අංශවලට. කිතුණු කතෝලික සභාවල් වල හරිනම් මේක එහෙම වෙන්න බෑ. ඔවුන් දෙවියන් වහන්සේගේ හරි දේව සේවකයන්ව තේරුම් අරගෙන දෙවියන් වහන්සේගේ සැබෑ සැලසුම් වලට ඔවුන් අනුගත වෙන්න අවශ්‍යයි. ඔවුන්ට බයිබලය අතට දීලා තිබෙනවා. එදා ඉඳලා දේව සේවකයන් කළ කැපකිරීම ඔවුන්ට කියලා දීලා තිබෙනවා. දෙවියන් වහන්සේගේ සැලැස්ම මොකක්ද කියලා ඔවුන්ට ලිඛිතව ඔවුන්ගේ අතට පත් කරලා තිබෙනවා. මේ ඔක්කොම තියාගෙනත් කිතුණුවන් සහ කතෝලිකයනුත් අර ලෝකයේ අන්‍ය ජාතිකයන් වගේ වර්තමානයේදී වැරදි පාලනයන් වැරදි නායකත්ව වලට එහෙයි කියමින් ඒවා අනුමත කරමින් ඒවා පසුපස ගිහිල්ලා ඔවුන්ගෙන් මොනවා හරි ප්‍රතිලාභයක් ලැබෙයි කියලා ඔවුන් දිහා මුව අයාගෙන බලාගෙන සිටින තැනටපත් වෙලා තිබෙනවා. සමහර පිරිසක් පොළවේ සඵලත්වය ගැන දේශනා කරන ආශිර්වාද පොළවෙන් ලබා දෙනවා කියලා කියන විවිධ පාස්ටර්ස්ලා පස්සේ ගිහිල්ලා විවිධ සුවමෙහෙයන් ගානේ ගිහිල්ලා බලාගෙන ඉන්න කිතුණුවන්ම. අද සුවමෙහෙයකට ගියොතින් බහුතරයක් ඉන්නේ කිතුණුවන්. සුවමෙහෙයක් සාමාන්‍යයෙන් කරන්නේ දෙවියන් වහන්සේව නොදන්න පිරිසට දෙවියන් වහන්සේව දැනගන්න. හැබැයි අද සුවමෙහෙයකට ගිහිල්ලා බැලුවොත් මොකද්ද දකින්න ලැබෙන්නේ? මේ සමහර අවුරුදු ගණන් පරණ කිතුණුවන්. අවුරුදු ගණන් පරණ කතෝලිකයන් අද ගිහිල්ලා සුවමෙහෙයන් වල එතන ඒ පාස්ටර්ගෙන් මොකක් කර ලැබෙයි කියලා එතෙන්ට වෙලා බලාගෙන ඉන්නවා. ඉතින් ඒ තැනටපත් වෙලා තිබෙනවා. ඒ තැනටපත් උනේ ඇයි? මිනිස්සු දෙවියන් වහන්සේ කියපු සැබෑ ධර්මයේ පිළි අරගෙන ඒ මාර්ගේ යනවා වෙනුවට తాවකාලිකව ඉක්මනින් Tamanට වැඩි ආශිර්වාද ලබා ගන්නට පුළුවන් පොළවේ ක්‍රම ඔවුන් සොයන්න පටන් ගත්තා. මේ නිසා දෙවියන් වහන්සේ සමහර විට ඔවුන්ව නිවැරදි ස්ථානවල තියලා තිබෙනවා. හැබැයි ඔවුන් වාසි හොයාගෙන ගිහිල්ලා දෙවියන් වහන්සේ තියපු සැලැස්මෙන් ඉවතට ඇවිල්ලා තිබෙනවා. මෙන්න මේ දේ නිසා දෙවියන් වහන්සේගේ හරි සේවය කරන පූජකවරු හිටියත් හරි නායකවරු සිටියත් ඔවුන් සමග ජනතාව නැහැ. ඔවුන් සමග ඇදහිලිවන්තයන් බහුතරයක් නැහැ. එදා මේක සිදු වුණා ඊශ්‍රායලය තුල. ඊශ්‍රායලයේ රජවරුන්ගේ කාලවලදී පවා මේ දේ සිදු වුණා. එලියා, එලීෂා සහ අනෙකුත් අනාගත වක්තෘවරුන්ගේ කාලවලදී මේ දේ ඊශ්‍රායලයේ සිදු වුණා. ඒ කාලේ දේව මාලිගාවේ හිටපු පූජකවරු කියන දේ අහගෙන යෙරුසලම් නගරයේ ඉඳගෙන Tamanට ඕන ජීවිකාව ගත කරපු පූජකවරුත් එක්ක එකතු වෙලා පොළවේ සැප විඳින්න හිතාගෙන දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවන් වලට විරුද්ධව ගියපු බහුතර ජනතාවක් තමයි ඊශ්‍රායලයේ සිටියේ. දාවිත් රජතුමාගෙන් පස්සේ සලමොන් කියන රජතුමාගෙන් පස්සේ බිහි වුණු රජවරු දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවලට පිටින් ගියා. ඒක ඒවකට හිටපු පූජකවරු ඒව හදන්න ගියෙත් නැහැ. ඒවා ඒ නායකයන් වැරදි කරද්දී මුළු ජනතාවම වැරදි කරන්න පටන් ගත්තා. ඒ පූජකවරු ඒක නිවැරදි කරන්න ගියෙත් නැහැ. පූජකවරු අර ජනතාවට ඕන විදිහට එයාලට සුදුසු ධර්මය හදලා කතා කර එයාලගේ දෙයින් එයාලගේ ජනබලයෙන් වැජබිලා හිටියා. ඔවුන් කල්පනා කළා දැන් මිනිස්සුන්ට ඕන දේ අපි දෙමු. මිනිස්සු ඉල්ලන්නේ පොළවේ ආශිර්වාද නම් ඒක දෙමු. මිනිස්සු ඉල්ලන්නේ පොළවේ නිදහසේ ඔවුන්ගේ කැමැත්ත අනුව ඔවුන්ගේ පාපයන් වල නිරත වෙන්න නම් අපි ඔවුන්ගේ පාපයන් වලට අවස්ථාව ලබා දෙමු කියලා ඒ හිටපු පූජකවරුත් මොකද්ද කළේ? ජනතාවට ඕන විදිහට ධර්මය වෙනස් කළා ජනතාවගේ ක්‍රමයට හැඩගැහිලා ජනතාවගේ නායකයන් බවට පත් වුණා. හැබැයි එවකට හිටපු සැබෑ දේව සේවකයන් එතකොට මේ අයගේ වෙන් වුණා. ඔවුන් එළියට ගිහිල්ලා එලියා, එලීෂා, යෙරමියා, එසකියල්, යෙසාය ආදී මේ කවුද මේ දිවසිවරු? ඔවුන් ජනතාව විසින් ඒ කාලේ පිළිගත් අය නෙමෙයි. ඔවුන් ඈත ප්‍රදේශවල කාන්තාරවල වනාන්තර ප්‍රදේශවල ගල් ගුහාවල ඉඳගෙන දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම ඊශ්‍රායලයට ඒත් ගෙනාවා.
ගෙනල්ලා කිව්වා උඹලා යන මේ මාර්ග වැරදි. මේ අනාගත වක්තෘවරු ඇවිල්ලා තරවටු කළේ රජවරුන්ට, පූජකවරුන්ට. නුඹලා කරන මේ වැඩේ වැරදි. මේ ජනතාව නුඹලා රැගෙන යන මාර්ගයේ වැරදි. මේ මාර්ගවලට හැරෙන්න කියලා එලිය හාස්කම් කරලා පෙන්නවා. එලීෂ හාස්කම් කරලා පෙන්නවා. අනිත් අනාගත වක්තෘවරු දෙවියන් වහන්සේගේ කැඩුණු ව්‍යවස්ථාවන් ඔක්කොම කියලා ලියලා පෙන්නවා මෙන්න මේ දේවල් හැදෙන්න ඕන කියලා. හැබැයි ඒ කියපු දේවල් පිළිගත්තේ ඊටාම සුළු පිරිසක් පමණයි. දෙවියන් වහන්සේගේ වචනය ඇහෙන්නේ නැතුව නෙමෙයි. දෙවියන් වහන්සේගේ වචනය මේ ජනතාවට ඇහෙනවා වැඩිපුරත් එක්ක. හැබැයි එදා ඊශ්‍රායලයේ ඉඳලම මිනිස්සු කලේ අධර්මිෂ්ඨ වංචාකාරී නායකයන්ට බලය දීලා බහුතර ජනතාවක් ඔවුන් එක්ක ඒකරාශී වුණා. එතකොට ජන බලය එම වැරදි වංචාකාරී පූජකයන්ගේ අතට ගියා. සැබෑ ධර්මයේ දේශනා කරන සැබෑ නායකයන්, සැබෑ පූජකවරු ටිකෙන් ටික සමාජයෙන් කොන් වෙන්න පටන් ගත්තා. අන්තිමට එළියලා ගිහිල්ලා ඔවුන්ට සිදු වුණා ඈත කඳුකර ප්‍රදේශවල තනියම හුදකලා වෙලා ජීවත් වෙන්න. ඇයි? මේ ජනතාව ඔවුන් කියන දේ පිළිගන්නේ නැහැ. ඊටා සුළු පිරිසක් විතර ඔවුන් කියන දේ අහලා ඔවුන් කියන මාර්ගයේ ගිහිල්ලා දෙවියන් වහන්සේගේ සැලැස්ම අද දවස දක්වාම කොහොම හරි රැගෙන ඇවිල්ලා තිබෙනවා. මේ දෙවියන් වහන්සේගේ සැලැස්ම අද දවස දක්වා ඇවිල්ලා තිබෙන්නේ බහුතර ජනතාවගේ ක්‍රියාකාරකම් නිසා නොවේ. ඊටාම සුළු පිරිසකගේ කැපකිරීම නිසා. ඒ කැපකිරීම නැත්තම් අද මේ හරි වචනය අපිට අහන්නවත් ලැබෙන්නේ නැහැ. ඒ තරමට බහුතර ජනතාව පොළවේ දෙයට කෑදර වෙලා වැරදි ගුරුවරුන්ට, වැරදි නායකයන්ට, වැරදි පූජකවරුන්ට බලය දුන්නා. ජන බලය අසීමිත විදිහට පොළොවේ වැරදි නායකයන්ට ලබා දුන්නා. මේ නිසා ඔවුන් බලවත් වුණා. ජන බලයෙන් සවිමත් වුණා. ඔවුන් තමන්ට හිතු මනාපෙට තීරණ අරගෙන තමන්ට ඕන පාලනය ගොඩනැගුවා. අපිට මේක දකින්න පුළුවන් මුල් කිතුණු සභාව, අපි කතෝලික සභාව ලෙස හඳුන්වන සභාව, ඔවුන් 1400 ගණන්වල 1500 ගණන්වල මේ සභාව දෙකඩ වෙනවා. ඇයි දෙකඩ වෙන්නේ? ඒ කාලේ අසීමිත බලයක් කතෝලික සභාවට ලැබුණා. ඒ පූජකවරුන්ට අසීමිත රාජ්‍ය බලයක්, අසීමිත ජන බලයක්, මුළු ලෝකෙම රටවල් වලින් ජනතාව ඒකරාශී වෙලා එම නායකත්ව පිළිගත්තා. ඒ නායකත්ව පිළිගත්ත එක හොඳයි. හැබැයි ඒ පිළිගත්ත නායකත්වයේ නිසා, එම ජන බලය නිසා පූජකවරුන්ගේ ක්‍රියාකාරකම් වෙනස් වුණා. ඔවුන් වංචාකාරී වුණා. ඔවුන් දේශපාලනික බලයට කෑදර වෙලා ධර්ම විකෘති කළා. මිනිස්සුන්ට ඕන විදිහට ධර්මය වෙනස් කරා. තමන්ට ඕන විදිහට ධර්මය වෙනස් කරා. තමන්ට වාසි සහගත විදිහට දෙවියන් වහන්සේගේ ධර්මය කනපිට ගැහුවා. ඔවුන් ව්‍යාපාර බවට දේව ධර්මය පත් කරගත්තා. ගැලවීම ව්‍යාපාරයක් බවට පත් කරගත්තා. මෙන්න මේ දේවල් අරගත්තොත් තමයි නුඹලට ගැලවීම ලැබෙන්නේ කියලා කිව්වා. නුඹලට සමාව ලැබෙන්න ඕන නම් මෙච්චර මුදලක් වෙන් කරන්න ඕන කියලා කිව්වා. මේ නුඹලට ස්වර්ගයට යන්න ඕන නම් මෙන්න මේ ටිකට්පත් අපගෙන් මිලදී ගන්න අවශ්‍යයි කියලා කිව්වා. ඒ ඔක්කොම පූජකවරු විසින් ඒ අවදියේ කළා. ඒ කරපු දේවල් නිසා කිතුණු සභාවේ සුළු පිරිසක් ඒකට විරුද්ධව කැරලි ගැහුවා. ඔවුන්ව මරලා දැම්ම බහුතරයක්. අනිත් පිරිස එයින් එළියට ඇවිල්ලා ඔවුන් හුදකලාව ඈත ප්‍රදේශවල ජීවත් වෙන්න පටන් ගත්තා. මෙලෙස වෙනම සභාවක්, වෙනම පිරිසක් එකතු වෙලා ඔවුන් දෙවියන් වහන්සේගේ නිවැරදි ධර්ම ගොඩනගාගෙන ඒ කියපු මාර්ග අනුව ගමන් කරන්න පටන් ගත්තා. හැබැයි පසු කාලීනව මොකද උනේ? ආයසරයක් ඒ අයත් වැරදි මාර්ගවලට ගිහිල්ලා ජනතාවගේ බලය වැඩි වෙනවත් එක්ක පූජකවරු පිස්සු නටන්න පටන් ගන්නවා. ජන බලය ඉහළ යනවත් එක්කම පූජකවරුන්ට අමතක වෙනවා මොකටද මාව කැඳෙව්වේ? මට මොකද්ද දීලා තියෙන කැඳවීම? මම මොකක් වෙනුවෙන්ද ආවේ කියන එක අමතක වෙනවා. ඒක නිසා තමයි අසීමිත ජන බලයත් එක්ක දෙවියන් වහන්සේගේ බහුතරයක් පූජකවරු කන පිට ගැහුවේ. එයාලට දීපු සැලැස්ම නෙමෙයි කරේ. අන්තිමට මිනිස්සුන්ව සතුටු කරන්න අවශ්‍ය දේවල් ටික කරලා එයාලා තනිකර වැරදි ධර්මයක් කිතුණු සභාව තුළ ගොඩ නැගුවා. ඉතින් මෙන්න මේ නිසා තමයි ජේසුස් වහන්සේට සිදු වුණේ මේ දේවල් නිවැරදි කරන පිණිස තමන්ගේ ජීවිතය කැප කරන්න. උන්වහන්සේ ජීවිතය කැප කරන්න උනේ මේ මුළු සමස්ත ජනතාව වෙනුවෙන්. පූජකවරුන්ගේ වැරද්ද නිසා විතරක් නෙමෙයි. පූජකවරුන්ට එම බලය ලබා දුන්නේ, එම අධිකාරීත්වය, අසීමිත ජන බලය ජනතාවගෙන් තමයි ලැබුණේ. දැන් අද වර්තමානයේ ඉන්න වැරදි ධර්ම උගන්වන, පොළවේ සපලත්ව දේශනා කරන පාස්ටර්ස්ලට ඒ බලය ලැබිලා තිබෙන්නේ කොහෙන්ද? ජනතාවගෙන්ම තමයි. ඒ ජනතාවම තමයි එයාලව උඩ තියාගෙන ඉන්නේ. ජනතාවම තමයි ඔවුන්ගේ පසුපස ගිහිල්ලා ඔවුන්ගේ උපකාර ඉල්ලමින් ඔවුන්
වෙනුවෙන් පෙනී සිටින්නේ. ඔවුන් පසුපස ගිහිල්ලා ඔවුන්ගෙන් යමක් ලැබෙනකං ඒ ස්ථානවල මහා ජනගංගාවල් රැස් වෙන්නේ ඒකයි. ඒ තැන්වල බහුතරයක් මිනිස්සු ගිහිල්ලා ඒ ස්ථානවල යම් කිසි ආශිර්වාදයක් ලැබෙයි කියලා බලාගෙන ඉන්නවා. දෙවියන් වහන්සේගේ හරි මාර්ග මොනවද කියලා කිතුණුවන්ට කතෝලිකයන්ට හරි මාර්ගය මොකක්ද කියලා දේශනා කරනවා. ඒ වුණාට ඒක අහන්නේ නැතුව බහුතරයක් ගිහිල්ලා අර වැරදි දේවල් උගන්වන පොළවේ සපලත්ව ගැන උගන්වන මිනිස්සු සමග ඒ පාස්ටර්ස්ත් එක්ක එකතු වෙලා ඉන්නවා. අද මේ දේ කිතුණු සභාව තුළ සිදු වෙලා තිබෙනවා. ඒ වගේම තමයි පොළවේ රාජ්‍ය බලය තිබෙන අයත් එක්ක වැඩිපුර පිරිසක් එකතු වෙලා ඉන්න වාසියට අපි අපේ දරුවන්ව ඉස්කෝලේට දාගන්න අපිට පාඩුවේ මේ සමාජ ජීවත් වෙන්න දෙවියන් වහන්සේ මොනවා කිව්වත් එකයි. දෙවියන් වහන්සේගේ සැලැස්ම මොනවා වුණත් ඔවුන් බලන්නේ සමාජීය මේ ජීවිතේ මේ ජීවිතේදී සැප විඳිනවා මේ ජීවිතේදී යහපත් විදියට ජීවත් වෙලා පොළවෙන් මොන හරි ආශිර්වාදයක් ලබාගෙන මේකේ ගෞරවයට පත් වෙලා අනිත් මිනිස්යන්ගෙන් ලැජ්ජ වෙන්නේ නැතුව තමන්ගේ ගෞරව ඔක්කොම රැකගෙන ජීවත් වෙන්න කැමති වෙන පිරිසක් මොකද්ද කරන්නේ? අර ඉන්න ඔක්කොම වැරදි නායකයන්ට බලය දෙනවා. ඔවුන් කියන දේ එකඟයි කියලා එයා කියන දේට එහෙමයි කිය ඉන්නවා. එයා කියන දේ බයිබලයේ තියෙනවද? එයා කියන්නේ බයිබලයේ ලියපු දෙයක්ද නැත්නම් එයාට හිතෙන දෙයක්ද? ඒ මොනවත් මිනිස්සු විමසලා බලන්නේ මිනිස්සුන්ට ඒ කියන දේ බයිබලයේ තිබුණත් එකයි නැතත් එකයි. ඔන්න එක් රැස් වෙන්න කියනකොට එක් රැස් වෙනවා. පෙළ ගැහෙන්න කියනකොට පෙළ ගැහෙනවා. ඔන්න මේ පාට අඳින්න කියනකොට ඇඳ ගන්නවා. ඔන්න දැන් මේ වැඩේ කරන්න කියනකොට ඒ වැඩේ කරනවා. ඉතින් ඒ තත්ත්වෙට මිනිස්සු අර අනුවනයන් විදිහට හරියට අර හරක් රැලක් දක්කගෙන යනවා වගේ මේ මිනිස්සු දක්කන්න වෙලා තිබෙන්නේ. කියන දේ අර වැරදි නායකයන් කියන දේ හරිද කියලාවත් විමසන්න මිනිස්යන් දෙවියන් වහන්සේ දෙසට ඇස් යොමු කරගෙන නැහැ. ඒ පොළවේ වාසියට වැඩ කරන නායකයන් කියන දේම කරන්නට මිනිස්සෙනුත් අධර්මිෂ්ඨකමට පත් වෙලා තිබෙනවා. එම නායකයන්ට බලය ගියේ මිනිස්යන්ගේ පාපය නිසා. මිනිස්සු පාපයට ඇලුම් වෙන්න මිනිස්සු තමන්ගේ ජීවිත වෙනස් කරගන්න අකමැති වෙන තරමට පොළවේ වැරදි නායකයන්ට බලය ගියා. පොළවේ අධර්මිෂ්ඨ දේ වැඩි වෙන්න පටන් ගත්තා. මිනිස්සු කැමති නැහැ දෙවියන් වහන්සේගේ විවස්ථා රකින්න. විවස්ථා රකින්න අය ත්‍රස්තවාදීන් කියලා තැනට පත්වෙන කාලයකට පැමිණලා තිබෙනවා. මේ දේ අතීතයේදීත් මේ ලෝකෙ සිද්ධ වුණා. දෙවියන් වහන්සේ දුන්න විවස්ථා රකින්න අය ඒවා පවත්වන්න කියන අය අන්තවාදීන් වෙන තැනකට පැමිණෙනවා. දැන් කවුරු හරි කිව්වොත් සමලිංගික විවාහය වැරදි කියලා කිව්වොත් පිරිසක් ඉඳගෙන සමාජයේම දැන් කිතුණුවන්ගෙන්ම සමහර මතදරන පිරිස් ඉන්නවා. කතෝලිකයන්ගේම සමහර රටවල් එංගලන්තය ආදී රටවල් මේවට නීතිමය අවසරය පවා දීලා තිබෙනවා. ඉතින් මේ දෙවියන් වහන්සේගේ නාමය දරාගෙන ඉන්න සෙනගම කියනවා නෑ එහෙම ඒ විවාහයන් නතර කරන්න ඕනේ නෑ. ඒවා මානව අයිතිවාසිකම්. ඒවා එයාට හිතෙනවා නම් මෙයත් එක්ක විවාහ වෙන්න ඕන කියලා ඒකට අවසර දෙන්න ඕන කියලා අවසර දෙනවා. හැබැයි බයිබලයේ දෙවියන් වහන්සේ දීලා තිබෙන විවස්ථාව මොකද්ද? ඒ විවස්ථාව හරි නීතිය කියන කෙනා අන්තවාදියෙක් වෙනවා. එයාලා අර ඔක්කොම නෑ අපි දැන් නිදහසේ හිතන්න ඕන. අපිට ඒ හැම මිනිස්සෙක්ගෙම කැමැත්තට ඉඩ දෙන්න ඕන කියලා ඒ හැම කෙනාගේම පාපයන් වලට ඉඩ දෙන කෙනා අන්තවාදී නෑ. හැබැයි විවස්ථාව ගන්නන කෙනා අන්තවාදියෙක් වෙනවා. දෙවියන් වහන්සේගේ පළමුවෙනි මේ නීතිය මොකද්ද? දසපනත. ඕනම ආගමක නීති තියෙන වගේ දෙවියන් වහන්සේ දීලා තියෙන පනත් 10ක් කිතුණුවන්ට සහ කතෝලිකයන්ට. මොකද්ද දීපු නීතිය? මා ඇර අන් දෙවිවරු තටහැතුව නොසිටව. දැන් ඔය නීතිය කියන කෙනා අන්තවාදියෙක් වෙනවා. ඕනම කෙනෙක්ට බයිබලේ පෙරලා බලන්න පුළුවන් නික්මයාම පොතේ 20 වෙනි පරිච්ඡේදයේ. ඒක දෙවියන් වහන්සේ නීති 10ක් දෙනවා. ඒ නීති 10 අනුව තමයි ඕනම කිතුණුවේ කතෝලිකයෙක් දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න ඕන. ඒකේ කියලා තියෙනවා පිළිම වන්දනාව කරන්න එපා දෙවනි පනත. දැන් පිළිම වන්දනාව කරන්න එපා කියන කෙනා අන්තවාදියෙක් වෙනවා. නෑ එහෙම එකක් නෑ. ඕන කෙනෙක් එයා කැමති නම් එයා කරගත්ත දෙයින් ඒව මානව අයිතිවාසිකම්නේ. ඒ තමන්ට කැමති දේ කරන්න ඉඩ දෙන්න ඕන කියන කෙනා එයා හරි. දැන් දෙවියන් වහන්සේ නීතියක් දුන්නම උන්වහන්සේ කියන මාර්ගයේ පමණක් යන්න, උන්වහන්සේට පමණක් නමස්කාර කරන්න කියලා දසපනතේ පළමු නීතිය දුන්නාට පස්සේ ඒ නීතිය දේශනා කරන කෙනා අන්තවාදියෙක් වෙනවා. හැබැයි ඒ නීතිය කඩලා
නෑ අපි එහෙම දෙවියන් වහන්සේට විතරක් නමස්කාර කරන්න ඕනේ ඕන කෙනෙක්ට නමස්කාර කරන්න පුළුවන් අපිට අනිත් ආගමුත් වැදගත් අපි අනිත් ආගම්වල කියන තියෙන දේවල් අපි කරන්න ඕන අනිත් ආගම්වල කියලා තියෙන දේවල් ඒ ආගම්වල ඉන්න කට්ටිය කරાવી අපි මොකටද ඒව කරන්න යන්නේ අපි දෙවියන් වහන්සේ කියපු දේ කරන පිරිසක් නේ දැන් කිතුණුවන් සහ කතෝලිකයන් දෙවියන් වහන්සේගේ පිරිසක් වෙන්නේ කොහොමද අනිත් ආගම්වල තියෙන දේවල් කර කර ඉන්න ගියාම දෙවියන් වහන්සේ මොකද්ද කිව්වේ මේ අද කිතුණු කතෝලික සමහර නායකයන් ඒ තැනට සභාව ඇද දානවා. ඇදහිලිවතුන් ඒ තැනට ඇද දානවා. ඒ තැනට ඇද දාන්න යාලට බලය ලැබිලා තිබෙන්නේ මේ ජන බලය තුලින්ම තමයි. එයාලා දෙයක් කියනකොටම ඒක ඇත්ත කියලා ඒව මානව අයිතිවාසිකම් කියලා ඒක කමක් නැහැ අපිත් කැමති ඒකට තමයි අපිටත් කැමති හැම දෙවි කෙනාටම වඳින්න තමයි අපිට ඒ දෙවිවරුද යක්ෂයෝද කවුද කියලා වැඩක් නැහැ අපිට වාසියක් එනවා නම් ඕන දෙයියෙක් අපිට එකයි කියලා වඳින ඒවා ඕන දෙයකට කැමති වෙන ජනතාවක් ඉන්න තාක්කල් අරවැනි වැරදි පූජකවරුන්ට දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථා කඩ කරලා උගන්වන පූජකවරුන්ට බලය ලැබෙනවා. ඉතින් මේ බලය දුන්නේ කවුද? මේ ජනතාවම තමයි. මේ ඇදහිලිවතුන්ම තමයි. මේ සාමාන්‍ය සෙනගම තමයි ඒ ජන බලය හදලා දුන්නේ. ඒ හදලා දුන්න ජන බලය නිසා ඒ පූජකවරු පිස්සු නටන්න පටන් ගන්නවා. ඉතින් ඒ දේ තමයි ජේසුස් වහන්සේගේ කාලෙත් සිදු වුණේ. ජේසුස් වහන්සේව මරන්න ඕන කියලා ජේසුස් වහන්සේ හරි ධර්මයේ දේශනා කරනකොට ඒකට විරුද්ධ වුණා. ඒ කියන ශුද්ධකමේ මාර්ගයට කැමති වුණේ නැහැ. ධර්මිෂ්ඨ මාර්ගයට කැමති වුණේ නැහැ. ඔවුන් කැමති වුණා තමන්ගේ වංචාකාරී මාර්ගවලම ඉන්න. ඔවුන් සිතින් පවිත්‍ර වෙන්න කැමති වුණේ නැහැ. ජේසුස් වහන්සේ කියද්දි උඹලගේ හිත් වලින් පවා පවිත්‍ර වෙන්න ඕන කියලා ඒක අමාරු වැඩක් විදිහට මිනිසුන්ට පෙනුණා. ඒක කරන්න ඔවුන් කැමති වුණේ නැහැ. ඔවුන් කිව්වා නෑ අපි එහෙම කරන්න කැමති නැහැ. අපේ හිත් කොහොමත් අපවිත්‍රයි. අපිට පලි ගන්න ඕන. අපිට අනිත් මිනිසුන්ට දඬුවම් කරන්න ඕන. අපි මේ වගේ අපවිත්‍රකම් කරන්න ඕන. ඒ පාපයන් වලට අපි ආසයි. ඒ පාපයන් අපි කරන්න ඕන කියන තැන ඉඳගෙන තමයි ජේසුස් වහන්සේ උගන්වපු ශුද්ධ ධර්මයේ ප්‍රතික්ෂේප කළේ. එසේ කරලා මේ සාමාන්‍ය වැසියන් ජේසුස් වහන්සේගෙන්ම ඉගෙනගත් ශ්‍රාවකයන් එකතු වෙලා කිව්වා අපි ජේසුස් වහන්සේට ඇන ගහන්න ඕන. ජේසුස් වහන්සේව වද දීලා මරණයට පත් කරන්න ඕන. ජේසුස් වහන්සේගේ ලේ අප මතට අපි අරගන්නම්. ඒ වන්දිය අපි මතට ගන්නම්. ජේසුස් වහන්සේ මරන්න ඕන. ඒ ලේ දකින්නකම් ඉවසිල්ලක් නැති උනේ සාමාන්‍ය ජනතාවට. සාමාන්‍ය ඇදහිලිවතුන්ට ඊශ්‍රායලයේ හිටපු. අදත් ඒකම තමයි සිදු වෙන්නේ. දෙවියන් වහන්සේගේ හරි ධර්මයේ දේශනා කරන පිරිසක් මේ ලංකාව තුල ලෝකයේ තුල සිටිනවා. එවැනි සභාවන් තිබෙනවා. හැබැයි ඒ සභාවන් එක්ක එකතු වෙන්නේ කවුද අද? ඒ සභාවන් ගැන හොයලා බලන්නේ කවුද? ඒ සභාවන් ජීවත් වෙනවද කියලාවත් බලන්නේ කවුද? ඒ සභාවන් වල ඉන්න දේව ගැතිවරු ඔවුන්ට ජීවත් වෙන්න ක්‍රමයක් තියෙනවද? ඒ සභාවල් කොහොමද ඉදිරියට යන්නේ කියලාවත් බලනවද? ඔක්කොම දසයෙන් කොටස් ඔක්කොම පඳුරු කාටද පූජා කරන්නේ? අර ඉන්න ප්‍රධාන සභාවන් මේ කොළඹ මේ වටේ බස්නාහිර පළාතේ තිබෙන සභා කිහිපයකට තමයි බහුතරයක් ලංකාවේ විදේශගත අයගේ මේ ඔක්කොගෙම පූජා පඳුරු ඔක්කොම මේ තැන්වලට තමයි එන්නේ. ඒ ඇරෙන්න ලංකාවේ කොච්චර සභා තිබෙනවද? ඈත ගම්මානවල සමහර අය ජීවත් වෙන්න ක්‍රමයක් නැතුව ඒත් ඔවුන් දෙවියන් වහන්සේගේ සැලැස්ම නිසි පිළිවෙලට කරගෙන යනවා. ඔවුන් දෙවියන් වහන්සේ කියන ඉලක්කයට වැඩ කරනවා. ඈත ප්‍රදේශවල කවුද ඔවුන් ගැන බලන්නේ? මිනිස්සු වැඩිපුරම තමන්ට වාසි ලැබෙන කෙනාට ගිහිල්ලා පූජා කරනවා. දෙවියන් වහන්සේට නෙමෙයි පූජා කරන්නේ. ඒ පුද්ගලයාට එයාගේ අතට දීලා බලනවා. ඒ පාස්ටර්ට පූජා කරලා බලනවා. ඒ සභාවට ඒ සුවමෙහෙට ගිහිල්ලා මුදල් පූජා කරලා බලනවා. ඒකෙන් අපිට මහා ආශිර්වාදයක් ලැබෙයි කියලා. පාස්ටර්ගේ හිත සැනසෙන්න එයාගේ අතට ඒව පූජා කරලා බලනවා. එයා ඒකෙන් මට ආශිර්වාද කරා. එයා මාව සුව කරා. එයාට ඔය තියනවා කියන බලයෙන් මාව ස්පර්ශ කරා. ආලේප කරයි කියලා හිත වැරදි මාර්ගයක බහුතරයක් මනුෂ්‍යයන් ගමන් කරමින් ඉන්නවා. හැබැයි ඇත්ත දේ කරන දෙවියන් වහන්සේගේ රාජධානියේ පොළවට පැමිණීම උදෙසා කැපවී වැඩ කරන පූජක පිරිසකුත් සිටිනවා. ඔවුන් දෙවියන් වහන්සේගේ සැබෑ ඇඬේරුන් සහ බැටළුවන්. ඔවුන් ගැන බලන්න කවුරුවත් නැහැ. වැඩිපුර බහුතරයක් මිනිස්සු මේ වැරදි මාර්ගවලටම තමන්ගේ දේවල් ආයෝජනය කරමින් ඉන්නවා. ඒවටම තමන්ගේ ජන බලය ලබා දෙමින් සිටිනවා. ඉතින් වැරද්ද පටන් ගන්නේ මේ ජනතාව තුලින්ම තමයි.
ඒ නිසා තමයි අපි මේ ජනතාවට කතා කරන්නේ. කිතුණු කතෝලික සභාවන් වල ඉන්න සෙනගට අපි මේ කතා කරන්නේ. ඔබ ක්‍රිස්තියානිද කතෝලිකද කියන එක අපිට වැඩක් නැහැ. අපි මේ වසර ගාණක් තිස්සේ දේශනා කරන්නේ ඔබ සියලු දෙනාට, ජනතාවට. මේ ජනතාව තමයි නිවැරදි වෙන්න ඕන. මේ ඇදහිලිවතුන් තමයි ඉස්සෙල්ලම නිවැරදි වෙන්න ඕන. ඔබ නිවැරදි වෙලා කරුණු තේරුම් අරගෙන නිවැරදි මාර්ගවලට එනවා නම් එක එක වැරදි පූජකවරුන්ට වැරදි සැලසුම් කරන්න බෑ. ඒ වුන්ගේ අතට බලය එහෙම ලබා ගන්න බෑ. හැබැයි අද වෙලා තිබෙන්නේ බහුතරයක් කිතුණුවන් සහ කතෝලිකයන් දැනම වැරදි තැන්වලට එම ජන බලය ලබා දෙමින් සිටිනවා. ඒක නිසා ඔවුන් හිතු මනාපයට වැඩ කරනවා. අද බලන්න බොහෝ කතෝලිකයන් වැරදි මාර්ගවලට වැඩිපුර අවධානය දෙනවා. ඔවුන්ගේ වෙනම ධර්මයක් තියෙන. ඔවුන්ට ජේසුස් වහන්සේ උගන්වපු ධර්මය කතෝලික බයිබලයේ තිබෙනවා. කතෝලික බයිබලයේ කිතුණු බයිබලයේ කියලා දෙකක් වෙනම නැහැ. ඒ ඔක්කොගෙම දෙවියන් වහන්සේගේ වචනේ නිවැරදිව විස්තර වෙනවා. හැබැයි ඒ වචනේම තියාගෙන කොහේ හරි කිව්වොත් ඔන්න ඔය පිළිමකින් කඳුළු වෙනවා. අන්න අරහේ අර මොකක් හරි මැටි ප්‍රතිමාවකින් මේ කඳුළු ආවා කියලා කිව්වොත් බලන්න ඕන ආයේ පිරිස ඔක්කොම පොලිමට ගිහිල්ලා ඒවට වැඳගෙන ඔන්න මේ කඳුළු ආවා මේකෙන් ඔන්න යාඥා කරාම සුව වුණා කියලා කිව්වොත් එතන ගිහිල්ලා වැඳගෙන ඉඳී. ඒ තැනටපත් වෙලා තිබෙනවා. ජේසුස් වහන්සේ එහෙම එකක් ඉගැන්නුවද? දෙවියන් වහන්සේගේ ලියවිල්ල එහෙම ධර්මයක් තියෙනවද? ඒ මොනවත් වැඩක් නැහැ. තමන්ගේ වාසියට ඒ දේවල් කරන තැනට අද පත් වෙලා ඉන්නවා. කිතුණු සභාවෙත් එහෙම තමයි. ඔන්න සල්ලි මවන, ඔන්න ෆෝන් චාර්ජ් කරන, ඔන්න ඔයාලගේ බැංක් account එකේ සල්ලි වැඩි කරලා දෙනවා කියලා කිව්වොත් මිනිස්සු දහස් ගණනින් ගිහිල්ලා මුව අයාගෙන ඒ තැන්වල බලාගෙන ඉන්නවා. ඒ තැනට අද පත් වෙලා තිබෙනවා. බහුතරයක් අපි මේ කොච්චර කෑ ගැහුවත් මේ අපේ දේශනා අහලම මේවා බලලම සමහර පිරිස් ගිහිල්ලා ආශිර්වාද දෙනවා කිව්වම, ඔන්න සල්ලි මවනවා කිව්වම, ඔන්න බැංක් account එකේ මුදල් ප්‍රමාණය වැඩි කරනවා කිව්වම, ඔන්න ඕන ලෙඩකට සුවය දෙනවා කිව්වම මේ අපි කියපු ධර්මය මේ ජේසුස් වහන්සේගේ මාර්ගය ඉගෙන ගත්ත අයම ආයසරයක් ගිහිල්ලා සමහර අය ගැලවීම ලැබලා අවුරුදු 5යි 10යි 20යි 30යි ඔවුන් ආයෙ ගිහිල්ලා අර මොකක් හරි පොළවෙන් ලැබෙනවා කියන වාසියක් දිහා එතෙන්ට ගිහිල්ලා බලාගෙන ඉන්නවා. ඒක ලබා ගන්න යනවා. එච්චර කාලයක් ඉගෙන ගත්තේ මොනවද? එච්චර කාලයක් දෙවියන් වහන්සේ පුහුණු කළේ මොනවද? ඒ පුහුණු ඔක්කොම අමතක වෙනවා. ඉතින් ඒ තැනටපත් වෙන්නේ කවුද? ඒක ඒ තැනට පත්වීමේ වගකීම මේ සියලු කිතුණුවන් සහ කතෝලිකයන් මේ ජනතාව ඔවුන් ඒ වගකීම ගත යුතුයි. ඔවුන්ගේ වැරද්ද නිසා තමයි ජේසුස් වහන්සේට මැරෙන්න සිද්ධ වුණේ. ඒ මිනිස්සුන්ගේ පාපය නිසා. ඒක තමයි ජේසුස් වහන්සේ කියන්නේ මම මේ සියලු මිනිස්යන්ගේ පාපය උදෙසා මැරුණා කියලා. පූජකවරුන්ගේ කුමන්ත්‍රණය නිසා විතරක් ජේසුස් වහන්සේ මැරුණා නම් එහෙනම් ජේසුස් වහන්සේ කියයි මේ පූජකවරුන්ගේ කුමන්ත්‍රණය නිසා තමයි මම මැරුණේ. එහෙම නෙමෙයිනේ ජේසුස් වහන්සේ කිව්වේ. මොකද්ද? මේ සියලු දෙනාම පව්කාරයෝ. මේ සියලු දෙනාම පව්කාරයන්ව සිටියේදී මං ඔවුන් වෙනුවෙන් මැදහත් වුණා. මම දරාගත්තේ මේ සියලු දෙනාගේම පාපය. ඔවුන්ගේ හිත්වල තිබුණ වෛරය, ඔවුන්ගේ හිත්වල තිබුණ කුහකකම, ඔවුන්ගේ හිත්වල තිබුණු ඒ දුෂ්ට සිතුවිලි, ඔවුන්ට ඒ තරම් පාපයට තිබෙන ඇබ්බැහිකම, ඒ ඔක්කොගෙම පාපයේ දඬුවම තමයි ජේසුස් වහන්සේ මෙවැනි පාස්කු සමයක උසුලා ගනු ලැබුවේ. ඉතින් අපිට මේ පීඩන තුලින් උන්වහන්සේ අනුව යන බොහෝ දෙනෙක්ට ගමන් කරන්න සිදු වෙනවා. මේ කාලෙදිත් ඒක එහෙමයි. බහුතරයක් මිනිස්සු ඉන්නේ අපිත් එක්ක නෙමෙයි. අපි මේ දේවල් ප්‍රකාශ කරද්දි, මේ දේවල් උගන්වද්දි මේ අපිත් එක්ක ඇවිල්ලා එකතු වෙලා අපි කියන දේ අහගෙන මේ කියන මාර්ගවල ගමන් කරන්නේ ඊටාම සුළු පිරිසයි. හැබැයි අපි මේක පැත්තක තියලා මේ පාස්කු ගැන උගන්වන එකයි, මේ කැපකිරීම ගැන උගන්වන එකයි, දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව උගන්වන එකයි පැත්තක තියලා අපිත් මිනිස්සුන්ට ආශිර්වාද ගැන විතරක් ඉගැන්නුවා නම්, පොළවේ සඵල වෙන විදිහ ඉගැන්නුවා නම්, පොළවේ මිනිස්සු ආස කරන දේ ලබා ගන්න මොනවා හරි ගැටයක් ගහ ගන්න විදිහ අපි ඉගැන්නුවා නම්, එහෙනම් දහස් ගණනක සෙනගක් අපිටත් තියාගෙන ඉන්න පුළුවන්. හැබැයි ඒක නෙමෙයි දෙවියන් වහන්සේගේ සැලැස්ම. දෙවියන් වහන්සේ කියන සැලැස්මට අතීතයේ ඉඳලම ඊටාම ස්වල්ප දෙනයි ගමන් කළේ. එලියත් එක්ක හිටියේ ඊටා ස්වල්ප දෙනයි. එලීෂා කියන දේ ඇහුවේ ඊටාම ස්වල්ප දෙනයි. යෙරමියා කියන දේ ඇහුවේ ඊටා ස්වල්ප දෙනයි. මෙන්න මේ ස්වල්ප දෙනාගෙන් තමයි දෙවියන් වහන්සේ එදා ඉඳලම සැලැස්ම ගෙනාවේ. එහෙම නැතුව මේ බහුතරයක් එළියේ ඉඳගෙන කෑ ගහන දඟලන කිතුණුව කතෝලිකයෝ නිසා නෙමෙයි. ස්වල්ප දෙනෙක් දෙවියන් වහන්සේගේ සැලැස්ම කරන්න කැප වුණා. ඔවුන් දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථානුකූලව ජීවත් වෙන්න කැප වුණා. ජේසුස් වහන්සේගේ පැමිණෙන්නට යන මීළඟ රාජ්‍ය උදෙසා ස්වල්ප පිරිසක් තමන්ගේ ජීවිත අතහැරියා.
තමන්ට පොළවෙන් ලැබෙන තිබෙන වාසි, පොළවෙන් ලබා ගන්නට තිබෙන සැප සම්පත්, පොළවේ වැජබිලා ඉන්නට තිබෙන ජීවිතය ඔවුන් ඒ ආසාවල් අතහැරියා. ඔවුන් ඒ ආසාව පොළවේ ආසාව අතහැරලා දෙවියන් වහන්සේ උදෙසා කැප වෙන්නට පටන් ගත්ත ස්වල්ප දෙනෙක්. මෙන්න මේ කැප වුණ ස්වල්ප දෙනා මතින් තමයි දෙවියන් වහන්සේගේ රාජධානිය පැමිණෙන්නේ. ඉතින් ඒ අය අතරින් එක්කෙනෙක් වෙන්න අවශ්‍යයි ඔබ. දැන් ඔබ වෙනස් වෙන්න. අනිත් පූජකවරුන්ව වෙනස් කරන්න යන්න එපා. ඒ පූජකවරුන්ව වෙනස් කරන්න බැහැ. ඔවුන් තමන්ට ඕන මාර්ගවල ගිහිල්ලා එයාලා කැමතිනා වෙනස් වෙයි. එයාලා තමන්ට තිබෙන බහුතර ජන බලය නිසා වැරදි තීරණ අරගන්නවා. එලිදරව් පොතේ ලියා තිබෙන ප්‍රකාරයට ඔවුන් අවසානයේ දක්වා මේ වැරදි මාර්ගවල යනවා. කවුරු හරි කෙනෙක් කාරණා තේරුම් අරගෙන හැරුණොත් ඔවුන් දෙවියන් වහන්සේගේ ආශිර්වාද ලබනවා. එහෙම නැත්තම් ඔවුන් ජන බලය නිසා ඔවුන් උඩඟු වෙලා ජන බලය නිසා ඔවුන් විකෘති මාර්ගයක ගමන් කරලා අන්තිමට ඔවුන් තමන්ගේ විනාශය තමන් විසින්ම කපා ගන්නවා. එලිදරව් පොතේ ඒකයි කියන්නේ. මුර්ගයා මත හිඳින ස්ත්‍රිය බිම හෙලා ඇයව නග්න කොට ඇයගේ මාංශය කා ඉරා දමන එක වෙලාවක මුර්ගයා විසින්ම ඔවුන් මේ පොළවේ රාජ්‍ය බලය උදෙසා පොළවේ සඵලමත්කම් උදෙසා වැඩ කරනවා. හැබැයි ඒ පොළවේ හොයාගෙන ගියපු සඵලමත්කම් විසින්ම මේ පොළවේ ඔවුන් සේවය කරපු සාතන් විසින්ම ඔවුන්ව විනාශ කරන දවස පැමිණෙනවා. හැබැයි ඒ විනාශයන් වලින් ගැලවිලා මේ ස්වල්ප දෙනා අතරට එකතු වෙන්න. ඒක කළ හැක්කේ ඔබට. ඔබ වෙන කවුරුවත් වෙනස් කරන්න යන්න ඕනේ නැහැ. ඔබ වෙනස් වෙන්න. ඔබ දෙවියන් වහන්සේට අවංක වෙන්න. ලාභයක් වාසියක් ලැබෙනවා කියලා දැක්ක ගමන් දුවගෙන යන්න එපා. අර අතන කඳුළු ආවා මෙහෙම මේ පිළිමෙන් කඳුළු ආවා රැස් විහිදුනා කිව්ව ගමන් දුවගෙන යන්න එපා ඒ තැන්වලට. කතෝලිකයනි ඔබ බුද්ධිමත් වෙන්න, ප්‍රඥාවන්ත වෙන්න. දෙවියන් වහන්සේගේ විවස්ථා පෙරලලා බලන්න. කතෝලික බයිබලයේ පෙරලලා බලන්න. මොනවද ඒක කියලා තියෙන්නේ? ඒව කියවලා බලන්න. කිතුනුවනි ඔබ ප්‍රඥාවන්ත වෙන්න. කොහේ හරි පාස්ටර් කෙනෙක් හීල් කරනවා කියපු ගමන් දුවගෙන යන්න එපා එහෙ. ඔබ ගැලවීම ලබලා ඉවරයිනේ. දැන් ඔබ දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථානුකූලව ජීවිත වෙනස් කරගන්න. කොහේ හරි සුවය දෙනවා, කොහේ හරි බලය දෙනවා, සල්ලි මවනවා, account එකේ සල්ලි වැඩි කරනවා, මෙහෙම මිරකල් කරනවා කියලා දැක්ක ගමන් කිව්ව ගමන් දුවන්න එපා. තමන් ඉන්න සභාව දාලා එක එක මේ හීලින් සර්විස් කර තැන් වල ඒ තැන් වලට දුව ඉන්න එපා. හීලින් සර්විස් කරන්න ඔබ වෙනුවෙන් නෙමෙයි. ඔබගේ අතේ තමයි වැරද්ද තිබෙන්නේ. බහුතරයක් කිතුණු කතෝලික ඇදහිලිවන්තයන්. ඔබ අතේ තමයි වැරද්ද තිබෙන්නේ. ඔබ ප්‍රඥාවන්ත වෙන්න ඕන. ඔබ කාරණා සොයා බලා දෙවියන් වහන්සේට අවනත වෙන්න ඕන. ඔබ මෙහෙම මෝඩ විදිහට වැඩ කරන්න ගියොත් මොකද්ද වෙන්නේ? අන්තිමට අනුවන පූජක රැලක් බලය ලබලා මුළු සභාව විනාශ කරනවා. ඔවුන් අන්තිමට තමන්ටම වල කපා ගන්නවා. තමන්ව විනාශයට යනවා. ඒක වලක්වලා දෙවියන් වහන්සේගේ රාජ්‍ය පිහිටුවන්න හැකි වෙන්නේ ඔබට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුල්වීමේ හැකියාව ලැබෙන්නේ උන්වහන්සේ කියපු දේ කරොත්. එක එක මිනිස්සු කියපු දේවල් අහගෙන වැඩ කරන්න යන්න එපා. දෙවියන් වහන්සේ බයිබලයේ ලියලා තියෙන්නේ මොකද්ද? උන්වහන්සේ දීපු නීති මොනවද? ඒව බලන්න. එක එක අය කිව්වා කියලා කරන්න යන්න බෑ අපිට. මේ ලෝකෙ මිනිස්සු කොච්චර අදහස් දක්වනවද? එයාලා දෙන අදහස් අනුව වැඩ කරන්න ගියොත් අපි කොහොමද දෙවියන් වහන්සේගේ සැලැස්මක් කරන්නේ? ඒක නිසා කිතුණුවන් සහ කතෝලිකයන් මීට වඩා ප්‍රඥාවන්ත විය යුතුයි. ඔබ දෙවියන් වහන්සේ උදෙසා තමන්ගේ ජීවිතවලින් අවංකව කැප වෙන්නට අවශ්‍යයි. එසේ කැප වී දෙවියන් වහන්සේ කියන දේ කරන පිරිසක් බවට පත් වෙන්න අවශ්‍යයි. එසේ නොවුන නිසා එදා ඒ සෙනග ජේසුස් වහන්සේ දිහා බලලා කිව්වා හොරාව නිදහස් කරන්න. ජේසුස් වහන්සේව මරලා දාන්න කියලා කෑ ගැහුවා. සෙනග දාස් ගාණක් සෙනග පූජකවරු නෙමෙයි කෑ ගැහුවේ. පූජකවරු කුමන්ත්‍රණය කළා පැත්තකට බලලා හිටියා. දැන් අපිට අත ගහන්න දෙයක් නැහැ. මේ අපේ සෙට් එක, අපේ සෙනග, අපේ ජන බලය වැඩේ කරයි කියලා එයාලා දන්නවා. එයාලා පූජකවරු සැලැස්ම ගහලා පැත්තකට හිටියා. කෑ ගහලා ඒ ලේ ඔක්කොම පටවගත්තේ මේ සාමාන්‍ය ජනතාව. ඇදහිලිවන්තයෝ තමයි ජේසුස් වහන්සේගේ ලේ අපේ පවුල් පිට වේවා කියලා කිව්වේ. ඒ තැනට වැටෙන්න එපා. ඔබ දෙවියන් වහන්සේගේ සැලැස්ම කරන උන්වහන්සේ ගැන සොයා බලා නිශ්චල විඳගෙන දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථා තේරුම් අරගෙන මේ පාස්කු සමයේ ජේසුස් වහන්සේ වගේ වන බැටළු පැටවෙක් මෙන් අනිත් අයගේ වැරදි දරාගෙන උන්වහන්සේගේ ව්‍යවස්ථානුව දෙවියන් වහන්සේගේ මීළඟට එන්න යන රාජධානියේ උදෙසා සැබෑවට සූදානම් වන පිරිසක් බවට පත් වෙන්න. එහෙම නැතුව తాවකාලික ආශිර්වාදවලට එදා මෙවැනි පාස්කු සමයක
ජේසුස් වහන්සේව මරා දාන්න ඕන කියලා කියපු ඒ බහුතරයක් සෙනග වගේ වෙන්න එපා. ඔබ ඒ ජේසුස් වහන්සේව අදහගෙන හිටපු ඒ සුරුතලය වගේ වෙන්න. ජේසුස් වහන්සේ කියපු මාර්ගවල යන ජීවිත කැප කරගත්ත ඒ සුළු පිරිස වගේ වෙලා දෙවියන් වහන්සේගේ රාජධානියට ඇතුල් වෙන්න. මේ පොළවේ මේ එක එක අය කියන මාර්ගවල ගිහිල්ලා ඔබට ලැබෙන දෙයක් නැහැ. ඔවුන් එක එක හීන පෙන්නයි ඔබට. හැබැයි සැබෑ යථාර්ථ වූ දෙවියන් වහන්සේගේ රාජධානිය දිනා ගන්න පුළුවන් වෙන්නේ උන්වහන්සේ කියපු සැලැස්ම තුළ ගමන් කළොත් පමණයි. ඒම නිසා බහුතරයක් දෙනා වැරදි මාර්ගවල ගමන් කරයි. හැබැයි ඔබ තනියම දැන් වෙනස් වෙන්න. ඔබ දෙවියන් වහන්සේ කියන මාර්ගවලට හැරෙන්න. මේ ඉගෙන ගන්න අය දැන් මේක අහගෙන ගිහිල්ලා ආයි වෙන තැන්වල ගිහිල්ලා ඔබ ආයෙත් ඔබේ පරණ ජීවිතයට යනවා නම් ඔබ වැඩක් නැහැ. ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් නෙමෙයි. ඔබ දෙවියන් වහන්සේගේ ඉදිරියේ උන්වහන්සේව රවට්ටන්න හදන කෙනෙක්. මේවා තේරුම් අරගෙන ඒත් ඔබට වාසියක් ලැබෙනවා කියලා දැක්ක ගමන් කොහේ හරි ආයෙ වෙන තැනක දුවගෙන ගිහිල්ලා තව කාගෙන් හරි යාඥාවක් ඉල්ලගෙන තව කොහේ හරි දේවාලයකට ගිහිල්ලා තව කොහේ හරි සුව මෙහෙකට ගිහිල්ලා තව කාගෙන් හරි උදව්වක් ලැබෙනකන් එතෙන්ට ගිහිල්ලා බලන් ඉන්නව නම් ඔබ ඇත්ත දේව දරුවෙක් නෙමෙයි. ඔබ දෙවියන් වහන්සේ කියන දේ ඉගෙන ගත්තා නම් ඒක ඔබේ ජීවිතෙන් ක්‍රියාත්මක කරන්න. එවිට ඔබට ජේසුස් වහන්සේත් එක්ක දෙවියන් වහන්සේගේ රාජධානිය තුල ඔබට උරුමය දිනා ගන්න පුළුවන්. එසේ නොමැති වුණොතින් එදා ජේසුස් වහන්සේව මරන්න ඕන කියලා කෑ ගහපු අර එදා හිටපු සාමාන්‍ය ජනතාවගේ තත්ත්වයට බහුතරයක් කිතුණුවන් සහ කතෝලික ඇදහිලිවන්තයන් පත් වෙනවා. එසේ නොවි දෙවියන් වහන්සේ කියන දේ කරන සැබෑ ඇදහිලිවන්ත සැබෑ බැටළුවන් පිරිසක් වෙන්න ඔවුන්ට දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ උරුමකම ලැබෙනවා. අපි මේ වෙලාවේ ඔබගෙන් සමුගන්නවා. මීළඟ දවස්වල අපි තවදුරටත් මේ පාස්කු සමයට සූදානම් වීම සඳහා අපි ඉදිරි අධ්‍යයනයන්වල නිරත වෙමු. ඔබ හැම කෙනෙක්ටම ජේසු පිහිටයි.